ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. ආයුබෝවන් නොබෙක් වන්නේ අද දින මධ්‍යහ්න ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. අද සහ හෙට මුළු දිවයිනටම ඇඳින නීතිය. මෙරට COVID-19 ආසාදිතයන් ගණන 1089ක් දක්වා ඉහළට. නාවික හමුදාවේ 293 දෙනෙකු සුවය ලබයි. ලැබුණු පහසුකම් අගේමින් නිරෝධායනය අවසන් කළ පිරිසකගෙන් කොවිඩ් අරමුදලට 8,25,000ක්. ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි. ඉස්ලාමීය සහෝදරත්වයේ පළඳු කිරීමට අන්තවාදීන්ට ඉඩ නොතැබිය යුතුයි. ජනපති රාමසාන් දින පණිවුඩයෙන් කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් අද මහත් භක්තියෙන් රාමසාන් උත්සවය සමරනවා. ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක නව සඳ දැකීම හේතුවෙන් අද රාමසාන් උත්සවය සමරන බවයි කොළඹ මහපල්ලිය නිවේදනය කළේ. ලෝපුරා ව්‍යාප්ත වන COVID-19 වෛරසය හේතුවෙන් මෙවර රාමසාන් උත්සවය ඉස්ලාම් භක්තිකයන්ට සමරීමට සිදුව ඇත්තේ සමාජ දුරස්ථ භාවය රැකගනිමින් සිය නිවෙස්වල සිටයි. මේ අතර දිවයිනේ සියලුම මුස්ලිම්වරුන් සිය නිවෙස්වල සිට රාමසාන් උදාව සැමරූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලේ සභාපති එන්.එම්. අමීන් මහතා අද දිනට පැවසුවා. රජයේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව මුස්ලිම්වරු ගෙවල්වල සිටම මේ උත්සවය සැමරුවා. විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිවිල් සමාජය හා ආගමික සංවිධාන නියෝජන කරන සංවිධාන 22ක් එකතු වී මුස්ලිම්වරුන්ට මේ රමසාන් උපවාස කාලයේ අවුරුදු සමයේ ක්‍රියා කළ යුතු ආකාරය ගැන අපි ඉල්ලීම් ගණනාවක් කරලා තිබුණා. සතුටෙන් අද සඳහන් කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ සියලුම පළාත් වලින් අපට දැනට ලැබී තිබෙන වාර්තා අනුව සියලුම මුස්ලිම්වරුන් සිය නිවස්වල ඉඳලා තමන්ගේ යාඥාව කරලා රට වෙනුවෙන් මේ කොවිඩ් උවදුර මේ රටෙන් තොරවීම සඳහා විශේෂයෙන් ප්‍රාර්ථනා කළා. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ඉස්ලාම් භක්තිකයන් නිවෙස්වලටම වී රාමසාන් නව අවුරුදු උදාව සමරනු ලැබුවේ මෙලෙසින්. මේ අතර රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවයට එක්වන මෙරට සහ ලෝපුරා ඉස්ලාමීය බැතිමතුන්ට සුභාශිංසන පිරිනමන බවයි රාමසාන් දින පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වන අතර එම සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට ඉඩ නොතැබිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එබැවින් රාමසාන සමයේ අවිශ්වාසය සැකය දුරු කර ශුද්ධ වූ අල් කුරානයේ ඉගැන්වීම් දැඩිව ධාරණය කරගත යුතු බව තම විශ්වාසය බවයි ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කළේ. අද සහ හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඒ අනුව ඊයේ රාත්‍රී 8 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කිරීමට රජය ඊයේ තීරණය කළා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ මැයි 26 අඟහරුවාදා සිට සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රියේ 10 සිට අලුයම 4 දක්වා පමණක් බවයි. 26 වන අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටද අවසර හිමි වනවා. කෙසේ වෙතත් අද සහ හෙට යන දෙදින තුළ මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන කාලයේ සිටම දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් මාර්ග බාධක යොදවා තිබුණු අතර මාර්ගවල ගමන් කරන පිරිස් පරීක්ෂා කරන ආකාරයද දක්නට ලැබුණා. ඕගොල්ලෝ සහයෝගය අපිට නැති වුණොත් මොකද කරන්නේ? මේක මේ තාවත් අපහසුතාවයට පත් කරන්න කරන දෙයක් නෙවෙයි. එක තැනකින් අහු වුණොත් අර නේවි එකට වෙච්ච දේ වෙන්නේ.
අපි වාසයක් ගන්න බෑ අද එහෙටයි. එදිනක් කරනවා ඒ ගම කාඩයක් අත්තුන කාඩයක් මේක ගන්න මේක ගන්න බලන්න මු යන්න හැටි අර ආ එදිනක් දින යන්න දෙන මේ විදිහට ආය පටවගෙන ඉන්න එපා. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ඇඳරනීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඒ උදැසන 6 සිට අද උදැසන 6 දක්වා වූ කාලය තුළ පුද්ගලයන් 515 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් බහරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 152ක් බවයි. ඒ අනුව මාර්තු 20 වනදා පස්වරුවේ ඇඳරනීතිය පැනවූ අවස්ථාවේ සිට මේ දක්වා ඇඳරනීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 62677ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ඇඳරනීතිය ක්‍රමයෙන් ලිහිල් වන එළඹෙන සතිය සිට යලි මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශේෂ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දැනට දුම්රිය ප්‍රමාණයට යම් මට්ටමක මගින් වැඩිවීමක් තියෙනවා. මගින්ගේ අවශ්‍යතාවය අනුව අපේ සම්පූර්ණ දුම්රිය සේවාවන් යොදවන්නේ ලබන සතියේ ඉඳලා අපි කටයුතු කරනවා. මගින්ට කරදරයක් නොවන ආකාරයට. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ටික ඇඳරනීති තත්ත්වයන් ලිහිල් වෙයි කියලා. ඒ ලිහිල් වෙන ආකාරයට සහ සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අනුව අපි ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කරලා ධාවනය කරවන්න අවශ්‍ය පියවර ගන්න. දැන් බස්තර අපි දැකලා තියෙනවා දැන් සාමාන්‍යයෙන් බස්තර ධාවනය වෙනවා. සමහර බස්තර හිටගෙනත් එක ජනතාව යනවා. මගීන් ප්‍රවාහනය කරන්න අපිට අවසර ලැබිලා තියෙන්නේ සීට් ගන්නට පමණයි. ඒ නිසා ඊට එහා ඒ කටයුත්ත කරන කවුරු හරි ඉන්නවා නම් ඒකට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන්න ප්‍රවාහන කොමිසමටත් බලය තිබෙනවා. ඒ වගේම පොලිසියට අපි දැනුම් දීලා තියෙනවා සියලු නීති රීති අනුව කටයුතු කරන්න කියලා. මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24ක කාලය තුළ නව ආසාදිතයින් 21 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනය තුළ ආසාදිතයන් 21 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළ ගියා. නව ආසාදිතයන් 21 දෙනාගෙන් 19 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර සෙසු පුද්ගලින් දෙදෙනා ඩුබායිහි සිට මෙරට පැමිණ නිරෝධායන වෙමින් සිටින පුද්ගලින් වෙනවා. ආසාදිතයන් අතරින් පූර්ණ සුබේ ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 660ක් වන අතර ආසාදිතයින් 420 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යාංශයේ දත්තවල දැක්වෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතරින් 60.6%ක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රතිශතය සමස්ත ආසාදිතයන්ගෙන් 38.56%ක්. කොවිඩ් මරණ ගණන මුළු ආසාදිතයන් ප්‍රමාණයෙන් 0.82ක් වෙනවා. මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් හමු වූයේ නාවික හමුදානියේදීන්. ඒ අනුව නාවික හමුදාවෙන් මේ වන විට ආසාදිතයින් 624 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අතරින් තවත් 10 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයින් ගණන 293ක් දක්වා ඉහළ ගියා. ඉතින් පහුගිය දවස්වල සති 3කට අධික කාලයක් අපි දැක්කේ අපේ සමාජය තුළින් COVID-19 රෝගීන් වාර්තා නොවීමක්. ඉතින් ඒ ඉතාමත්ම හොඳ තත්ත්වයක්. ඒ තත්ත්වය සැලකිල්ලට අරගෙන තමයි ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර වැඩ කටයුතු යථා තත්ත්වයට පත්වීමට අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ. පුද්ගල දුරස්ථභාවය අපි අමතක කරනවා නම් ඒ ඉතාමත්ම භයානක තත්ත්වයක්. මොකද යම්කිසි විදියකින් COVID-19 රෝගියෙක් හිටියොත් ඒ රෝගියගෙන් තවත් රෝගීන් විශාල පිරිසකට පැතිරෙන්න තියෙන අවදානම ඒ ආකාරයෙන්ම තියෙන හින්දා. මෙතර ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ රාජගිරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ 110 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර නිවෙස් පලා පිටව ගියා. මෙම නිරෝධායන මධ්‍යස්ථානය අධීක්ෂණය කෙරෙන්නේ යුද හමුදා පොලිස් සේවා බලකාය විසින්. එහිදී නිරෝධායනය අවසන් කළ පිරිස් විසින් රුපියල් 8,25,000ක මුදලක් කොවිඩ් අරමුදල සඳහා බැර කිරීම විශේෂත්වයක්. මෙතර ගුවන් හමුදා වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයක් විසින් අධීක්ෂණය කරන වැලිසිර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 41 දෙනෙකු ඊයේ ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යවුණා. මේ දින 14 අපි දෙහිතා පුණ්‍ය සැලකුවා. ඉතින් සියලුම දෙනාට මේ කරපු පුණ්‍ය කර්මයට වගකීමට වඩා ආයහදයක් කරා මේ අවස්ථාවේදී ගුවන් හමුදාවෙන්. ඉතින් මේ කරපු සියලුම කැපකිරීමට අපි සියලු දෙනා වෙනුවෙන් මෛත්‍රීයන්ත වෙනවා. මේ අතර බංග්ලාදේශයේ සිට ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු UL 1423 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් අද අලුයම 1:49ට පමණ කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා. ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර ඉතාලියේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙකු ඊ රාත්‍රී 8:15ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දෝහා හරහා ඉතාලිය බලා පිටත්ව ගියා. මෙරට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද මෙලෙස අදහස් පළ කළා.
අද වන විට මෙරටට ගෙන්වා ගන්නටය කියලා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන සංඛ්‍යාව 41000ක් පමණ වන බව වාර්තා වෙනවා. සෑම බදාදා දිනකම ලංකාවට පැමිණිය යුතු අයගේ නාම ලේඛන පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක යෙදිලා ගෙන්වා ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දී යුත්තේ කවුරුන් හටද යන්න තීරණය කරනු ලබනවා. එසේ තීරණය කිරීමේදී ප්‍රමුඛතා අනුපිළිවෙලක් පසුගිය කාලය තුලදී දැනුත් ක්‍රියාත්මක වෙනවා. එක ශිෂ්‍යයන් ඊට පසු ඊතර සිටින රාජ්‍ය සේවකයන් හමුදාවල වෙනත් රාජ්‍යාංශවල පර්යේෂණ ගවේෂණ වැනි විවිධ දේ සඳහා පුහුණු වීම ගොස් සිටි රජයේ සේවකයන්. තෙවනුව කෙටි කාලීන වීසා. හතර මේ මානසික හේතු රෝගී තත්ත්වයේ තියෙන ඔවුන් ඖෂධ ගන්නේ ශ්‍රී ලංකාවෙන් මානසික හේතුන් සහ හැකියාව අහිමි වීම. රාජ්‍ය ආයතන හා හමුදාවේ තියෙන නිරෝධායන මධ්‍යස්ථාන වලට අතිරේකව විශාල ලෙස නිරෝධායන මධ්‍යස්ථාන වැඩි කරගෙන යනවා. නමුත් අපිට සීමාවක් ඒ සීමාව තුල එක්වර කරන්න ප්‍රාතිහාරයකින් මෙන් කරන්න පුළුවන් කමක් නැහැ. නිසා අපි ඊතර සිටින ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඊටම කරුණාවෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ රට තුල තිබෙන තත්වයක් අපි මුහුණ දෙන ගැටලුවත් පිළිබඳ අවධානය යොමු කරමින් ඉවසීමෙන් යුතුව කල්ගත කරන ලෙස ඉල්ලා සිටිනවා. ගෙන්න ගැනීම සඳහා අවශ්‍ය හැම පියවරක්ම ගන්න බව ආණ්ඩුව වෙනුවෙන් මම දැනුම් දෙන්න කැමැතියි. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. ස්වදේශී කොම්බු සබන්. COVID-19 සමාජ හා සෞඛ්‍ය ආරක්ෂණ අරමුදලෙහි ශේෂය මේ වන විට රුපියල් මිලියන 1136 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය කළ COVID-19 සමාජ සහ සෞඛ්‍ය ආරක්ෂණ අරමුදලෙහි ශේෂය මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව නැචරබ් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික ආයතනයේ සභාපති තිස්ස ඉලේපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 10ක මුදලක් පසුගියදා COVID-19 අරමුදල වෙත පරිත්‍යාග කළා. දැන් රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අවදානම් තත්ත්වයකුත් තියෙනවා. කොවිඩ් ටිකක් පැතිරෙගෙන යනවා. ඒ වෙලාවේ මම දැක්කා ජනාධිපතිතුමා ජනාධිපති අරමුදලක් පිළිගන්නවා කොවිඩ් මර්ධනය සඳහා. ඉතින් මට ඒ වෙලාවේ ඇත්තටම හිතුණා අපේ වාගකීමක් හැටියට මම ඒකටත් ජනාධිපතිතුමාට තවත් පරිත්‍යාගයක් කරන්න ඕන කියලා රුපියල් මිලියන 10ක පරිත්‍යාගයක් ඒ ජනාධිපති අරමුදලට පරිත්‍යාග බොහොම දෙනෙක් මම දැක්ක පරිත්‍යාග කළද මම හිතන්නේ මේ වගේ ජාතික ව්‍යසනයකදී හැමෝම පරිත්‍යාග කරන්න. මොකද මේ පරිත්‍යාගය අපි වෙනුවෙන්ම කරන පරිත්‍යාග. ඉදිරියටත් රටේ අවශ්‍යතාවයන් අනුව මමත් මගේ ආයතනයත් ඉදිරියේදී මේ වගේ උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. COVID-19 සමාජ හා සෞඛ්‍ය ආරක්ෂණ අරමුදලේ ශේෂය බිලියනය ඉක්මවා ගොස් ඇති අතර 2020 මැයි මාස 21 වන දින වන විට එම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1136ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විටත් පාර්ශව රසක් අදාළ අරමුදල වෙත සිය පරිත්‍යාගයන් සිදු කර ඇති අතර ලංකා බැංකුවේ 85යි 73යි 73යි 73 දරන විශේෂ ගෙනුමට මුදල් බැර කිරීමෙන් ඔබටත් මේ සඳහා ඔබේ දායකත්වය ලබා දිය හැකියි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. එලකොත්මල ජලාශයට පැන දිවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණයක් බේරා ගැනීමට ගොස් ජීවිතය අහිමි වූ හමීඩ් රිස්වාන් පිළිබඳව අද මුළු රටක්ම කතා බහ කරනවා. එවන් අවස්ථාවක රිස්වාන්ට උපහාරයක් ලෙස ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන්නට මනුසත් දෙරණ අප ඉදිරිපත් වුණේ මනුෂ්‍යත්වයේ දෑත් දිගු කළමින්. දෙදරුපියෙක් වන 28 හැවිරිදි හමීඩ් රිස්වාන් වෘත්තීන් පෙදරේරු අත්උදව්කරුවෙකු ලෙස කටයුතු කළ අතර රිස්වාන්ට දිවි අහිමිවීමත් සමග පවුලට තිබූ එකම ආදායම් මාර්ගයද අහිමිව ගියා. එම නිසා දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් ශිෂ්‍යත්ව පිරිනැමීමට මනුසත් දෙරණ තීරණය කළේ ඔබ අසීරුතාවයට පත්වන සෑම අවස්ථාවකදීම ජාති භේද නොසලකා ඔබ වෙනුවෙන් අප සිටින බව නැවත නැවතත් සනාථ කරමින් ඒ අනුව මනුසත් දෙරණ කණ්ඩායම අද ලිඳුල රත්නගිරි ජනපදයේ හමීඩ් රිස්වාන්ගේ නිවසට ගියේ එම පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහායි. පින් සිද්ධ වෙන ඔයගොල්ලෝ ඔක්කොටම මගේ මහත්තයා ගියේ හොඳ වැඩක් කරන්න ඒ වුණාට අපිට යා නැති අඩුව පියව ගන්න බෑ තරහ ගන්න බෑ. ඔබට උපකාරයක් අවශ්‍ය සෑම මොහොතකදීම ඔබ වෙනුවෙන් නැගී සිටි මනුසත් දෙරණ අපි ඉදිරියටත් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරමින් ශ්‍රී ලංකාවාසී ඔබ සමග එක්ව ඉදිරියට යාමට සූදානම්. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ඒ සමගින් පුවත් අවසන් සුබ දවසක්.